අද අපි ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකාය නැමැති උතුම් ග්‍රන්ථයට අයිති බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම කුක්කුරවතිය සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? කුක්කුරවතිය සූත්‍රය. මේ දේශනාව කරන දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කෝලිය ජනපදයේ හලිද්දවසන කියන නියම් ගමේ. කොහෙද හිටියේ? කෝලිය ජනපදයේ කුඩා නගරයක් තිබුණා හලිද්දවසන කියලා. ඒ නගරේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. ඒ කාලේ යාළුවෝ දෙන්නෙක් හිටියා පුන්න සේනිය කියලා. කවුද යාළුවෝ දෙන්නගේ නම? එක්කෙනෙක් පුන්න, අනිත් එක්කෙනා සේනිය. ඒ කෝලී වංශිකයෙක් තමයි පුන්න. එයා ගෝවතිකෝ. ගෝවතිකෝ කියන්නේ හරකෙකුගේ වෘතය සමාදන් වෙච්ච කෙනෙක්. හරකෙකුගේ වෘතය සමාදන් වුණා කියන්නේ හරකෙක් වගේ ජීවත් වෙනවා. එයා කල්පනා කරනවා ඒ වගේ ජීවත් වෙනහම එයාට දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. අචේලෝච සේනියෝ. සේනිය ඇඳුන් නැති කෙනෙක්. කුක්කුරවතිකෝ බලු වෘතේ සමාදන් වෙච්ච කෙනෙක්. එයා ජීවත් වෙන්නේ මොකෙක් වගේද? බල්ලෙක් වගේ. ඉතින් මොකද කළේ? මේ දෙන්න බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න පැමුණුණා. එතකොට අර ගවයා වගේ ජීවත් වෙන එක්කිනා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පස්සේ හිටියා. එතකොට කවුද අනිත් එක්කෙනා? සේනිය. සේනිය කවුරු වගේද ජීවත් වුනේ? බල්ලෙක් වගේ ජීවත් වෙච්ච එක්කෙනා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බල්ල වාඩි වෙන්න ඉස්සලා මොකද කරන්නේ? කැරකෙනවනේ. ඒ වගේ මෙයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ රවුමක් කැරකිලා වාඩි වුණා. දැන් ඉතින් මේ දෙන්න වාඩි වෙලා දැන් ආගිය තුරුතුරු කතාබස් කරලා ඉවර වෙලා පුන්න සේනිය පෙන්නලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවත් ස්වාමීනි මේ වස්ත්‍ර නැති මේ සේනිය බලු වෘතේ සමාදන් වෙලා ඉන්නේ. මේ හරි දුෂ්කර ක්‍රියාවක් මෙයා මේ කරන්නේ. බිමට දාපු දේ විතරයි මෙයා අනුභව කරන්නේ. ඉතින් මෙයා මේ බොහෝ කාලයක් ඉනවා දැන් මේ බලු වෘතය සමාදන් වෙලා. මෙයා මරණින් මත්තේ කොහේ උපදීද කියලා ඇහුවා. කවුද මේක ඇහුවේ? පුන්න ඇහුවේ. කවුරු ගැනද? සේනිය ගැන. බුදුරජාණන් වහන්සේ කියන පුන්න අපි ওই ප්‍රශ්නේ අතහැරලා දාමු. මගෙන් ওই ප්‍රශ්නේ ආයෙත් අහන්න එපා කියලා කිව්වා. කිව්වම ඒ පුන්න ආයෙමත් ඒ ප්‍රශ්නේම අහනවා ස්වාමීනි මේ සේනිය බොහොම දුෂ්කර ක්‍රියාවක් කරන මේ බලවෘතේ සමාදන් වෙලා බිමට දාපු දෙයක් කාලා බීලා දැන් මේ බොහොම පරිස්සමෙන් මේ සීල රැකගෙන ඉන්නේ. දැන් සෑහෙන කාලයක් මෙයා මරණින් මත්තේ කොහේ යයිද? බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවෙත් වදාලා පුන්න ওই ප්‍රශ්නේ අතෑරලා දාන්න. මගෙන් ආයෙත් ওই ප්‍රශ්නේ අහන්න එපා. තුන්වෙනි වතාවෙත් පුන්න ආයෙමත් ඇහුවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි මේ සේනිය නිර්වත් සේනිය මේ බලවෘතේ සමාදන් වෙලා දුෂ්කර ක්‍රියාවක යෙදී සිටිනවා. බිමට දාපුවා විතරයි කන්නේ බොන්නේ. මෙයාගේ ජීවිතේ බොහෝ කලක් දැන් මෙයා මේක පුරුදු කරනවා. මරණින් මත්තේ කොහේ යයිද
බුදුරජාණන් වහන්සේ වදාලා පුන්න දැන් මම ඔබට කිව්වා ওই ප්‍රශ්නේ පැත්තකට දාන්න. ඕක මගෙන් අහන්න එපා කියලා. කියද්දි ඔබ මගෙන් අහනවා. ඒ නිසා මට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. එහෙනම් අහගන්න කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළා. පුන්න මේ ලෝකේ ඇතැම් අය බලු වෘතයේ සමාදන් වෙනවා. බලු වෘතයේ සමාදන් වුණාට පස්සේ අඩු නැතුව ඒ බල්ලෙකුගේ ජීවිත රටාව ගැන මෙයා කල්පනා කළා. කුක්කුර චිත්තම් භාවේති. සුනක චිත්තේ තමයි වඩන්නේ. බලු වෘතයේ සමාදන් වෙනකට වඩන්නේ මොන චිත්තේද? සුනක චිත්තය. වඩලා මොකද කරන්නේ? කුක්කුරා කප්පම් භාවේති. සුනකේකුගේ ආකල්ප තමයි මෙයා වඩන්නේ. මේ ආකාරයට බල්ලෙකුගේ ඇවතුම් පැවතුම් තමයි මෙයා වඩන්නේ. මේ ආකාරයට බල්ලෙකුගේ ආකාරයට සුනකේකුගේ සිල් වඩලා, සුනකේකුගේ සිත වඩලා, සුනකේකුගේ ආකල්ප වඩලා, සුනකේකුගේ හැසිරීම් රටාව වඩලා මරණින් මත්තේ සුනකයන් අතර උපදී කියලා කියනවා. මේගොල්ලෝ බලන්න කොච්චර අහිංසකද කියලා මේ විමුක්තිය සොයාගෙන ධර්මයේ නැති කාලේ කරන දේවල්. දැන් බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනකොට තිබිච්ච தත්ත්වය මේ ලෝකේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම ජීවිතයක් ගෙවමින් එයා කල්පනා කරනවා නම් මගේ මේ සීලෙන්, මගේ මේ ව්‍රතයෙන්, මගේ මේ තපසින්, මගේ මේ වැඩපිළිවෙලින් මම දිව්‍ය ලෝකයට යනවා. මම දෙවි කෙනෙක් වෙනවා කියලා. ඒක යාගේ මිත්‍යා දෘෂ්ටිය. ඒක යාගේ මිත්‍යා දෘෂ්ටිය. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා මිච්ඡා දිට්ඨිකස්සකෝ අහම් පුන්න දෙන්නං ගතේනං අඤ්‍යතරං ගතින් වදාමේ. පුන්න මිත්‍යා දෘෂ්ටික කෙනාට මට කියන්න තියෙන උපත් දෙකයි. දෙකෙන් එකක් කරා යනවා. නිරයන් වා එක්ක නිරේට යනවා. තිරච්ඡාන යෝනි එක්ක තිරිසන් යෝනි උපදිනවා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට මිච්ඡාදිට්ඨික ආයත බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන ගති කීයද? ගති දෙකයි. එක්ක යා නිරේ උපදිනවා, එක්ක තිරිසන් යෝනි උපදිනවා. කියන මේ වගේ බලවත් මිත්‍යා දෘෂ්ටියට පැමිණුනේ නැත්නම් තිරිසන් ලෝකේ විතරක් වැටිලා යා උපදිනවා. මිත්‍යා දෘෂ්ටියත් බලවත් පිහිටවා ගත්තොත් කෙලින්ම නිරයේ. මෙහෙම කිව්වාම සේනියේ අඩන්න පටන් ගත්තා. සේනියේ අඩන්න පටන් ගත්ත මෙහෙම කිව්වාම කඳුළු වගුරුවන්න පටන් ගත්තා. ඇයි මේ යහපත් දෙයක් වෙනවා කියලා තමන් කරගත්තු දෙයක්. මේ අය හරීම අහිංසකයි. දැන් මේ දිගට වෙනකට තේරෙනවා මේ ඒකනේ සමහර ඉන්නවා ඒ ගත්තාම එහෙම කොහොමද කියලා නිකන් එකට එක කරගෙන යනනේ මාන්නේ. මේ අයට වඩා ගොඩක් වෙනස්. හරි අහිංසකයි. මේ අඬන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ මේ අඬ ඉන්නකට දැකලා කියන ඒකනේ පුන්න මං කිව්වේ. මගේ මේ කාරණේ අහන්න එපා කියලා. කියද්දි තමයි ඕනේ දැන් මං කියලා. එතකොට සේනිය ආණ්ඩාන කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් මේ කුක්කුරවති බලවෘතී සමාදන් වෙච්ච මා ගැනයි ඔය භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළේ. මේ පුන්න කෝලිය පුත්‍රයෙක් වන මේ පුන්නත් බොහෝ කාලයක් තිස්සේ මේ කෝලී වංශික කෙනා ගෝවෘතය. ඒ කියන්නේ හාරකෙක් වගේ වෘතයක් සමාදන් වෙලා ඉන්නවා. බොහෝ කාලයක් තිස්සේ සමාදන් වෙලා ඉන්න හරක් වෘතයක් මෙයා මරණින් මත්තේ කොහේ උපදීද කියලා ඇහුවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාලා සේනිය වැඩක් නෑ. ඔක අහලා ඔය කාරණේ මගෙන් අහන්න එපා. දෙවෙනි වතාවටත් මෙයා ඒකම ඇහුවා. තුන්වෙනි වතාවෙත් ඒකම ඇහුවා. ඇහුවාම බුදුරජාණන් වහන්සේ
වදාළ සේනිය දැන් බලන්න මම එපා කියපු කාරණේම ඔබ ආයෙමත් අහනවා. එහෙනම් ඔන්න දැන් මම උත්තර දෙනවා කියලා කියනවා. සේනිය මේ ලෝකේ යමෙක් හරෙකුගේ හැසිරීම වඩනවා. හරෙකුගේ සීලය වඩනවා. ගව චිත්තය වඩනවා. ගව ආකල්පේ වඩනවා. මේ ආකාරයට හරකෙකුගේ සීලය වඩලා හරකෙකුගේ චිත්තය වඩලා හරකෙකුගේ ආකල්ප ඇතුව ජීවත් වුණාට පස්සේ එයා ඒ ආකාරයට ජීවත් වුණාට පස්සේ මරණින් මත්තේ ගවයෙක් වෙලා උපදිනවා. ගවයන්ගේ ලෝකේ උපදිනවා. එහෙමනම් ගවයන්ට තනකොළ කනවා කියලා බේරෙන විදියක් නෑ නේ. ගවය වෙජිටේරියන්. බේරෙන විදියක් සිද්ධ වෙලා නෑ. ජීවිතාන්තය දක්වා තනකොළ කෑවා කියලා ගවයා සුගතිය යනවාද ඒ කරුණ නිසා? නෑ. දැක්කනේ බුදුරජාණන් වහන්සේ පෙන්වන එතකොට මේ ගව වෘතේ සමාදන් වෙච්ච කෙනාට මොකද වුනේ? දැන් ගවේ වෘතේ සමාදන් වෙච්ච කෙනා අනිවාර්යයෙන්ම ඉතින් වෙජිටේරියන් කෙනෙන්නේ. එතකොට මේ එයාගේ ජීවිතේ එයා ගව චිත්තේන වඩලා තියෙන්නේ මෙතන. ගව චිත්තේ වඩලා තියෙන්නේ, ගව ආකල්ප වඩලා තියෙන්නේ, ගව සිරිත වඩලා තියෙන්නේ. මෙයාට මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ පෙන්වන එහෙම අය මරණින් මත්තේ ගවයන් අතර උපදිනවා. එබඳු ආකල්පයකින් ඉඳලා, එබඳු ආකාර ජීවිතයක් ගෙවලා කල්පනා කරනවා නම් මම මරණින් මත්තේ දෙවි කෙනෙක් වෙනවා. මම මරණින් මත්තේ දෙවියන්ගේ ලෝකෙක උපදිනවා කියලා ඒක මොකද්ද? ඒක මිත්‍යා දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ වදාළ මිත්‍යා දෘෂ්ටිකයාට තිබෙන්නේ උපත් දෙකයි. ඒ මොකද්ද? නිරය එහෙම නැත්නම් ත්‍රිසං අපාය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මිත්‍යා දෘෂ්ටි බලවත් තිබුණොත් කොහෙද උපදින්නේ? කෙලින්ම නිරයේ. මිත්‍යා දෘෂ්ටි සාමාන්‍ය වශයෙන් තියාගෙන හිටියොත් ත්‍රිසං අපාය. එතකොට මොකද උනේ? පුන්නත් අඬන්න පටන් ගත්තා. කඳුළු වගුරුවන්න පටන් ගත්තා. එයි මේගොල්ලෝ අවුරුදු ගාණක් තිස්සේ කරපු වැඩේ පුස්සක් කියලා මේගොල්ලෝ දැනගෙන හිටියේ නෑ. ඒ නිසා මොකද වෙන්නේ? දැන් මියත් අඬන්න ආරන් පස්සේ දෙන්නම කියනවා දැන්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි බොහෝ කාලයක් මුළුල්ලේ මේවා පුරුදු කරගෙන ආවේ. අනේ භාග්‍ය බුදුරජාන් වහන්සේ අපිට මේවා අතහැරලා දාන්න අපි දැන් කැමතියි. අපිට මේවා අතහැරලා දාන ආකාරයට ධර්මයක් දේශනා කරනසේක්වා කියලා ඉල්ලා හිටියා. දැන් එතකොට මේ දෙන්න අපිට දැන් හිතට මවා ගන්න උනත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. සමානට ගහක් යට සෙවණක එක්කෙනෙක් ඉන්නවා බල්ලෙක් වගේ ඇවිල්ලා ඇඳුම් නැතුව. අනිත් එක්කෙනාට හරකුන්ට ඇඳුම් කොහෙද? එතකොට අනිත් එක්කෙනත් ඉන්නවා එහෙමම ඇවිල්ලා. එතකොට දැන් මේ දෙන්න බුදුරජාණන් වහන්සේ ළඟ ඇවිල්ලා වැඳගෙන දැන් ඉන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ තමයි පහළ වුණේ නැත්තම්. තවමත් ලෝකේ තියෙන ওই જાති ඒව නෙමෙයි. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙහෙම. චත්තාරිමානි පුන්න කම්මානි. පුන්න කර්ම හතරක් තියෙනවා. කර්ම කීයක්ද? හතරක් තියෙනවා කර්ම. මයා මා විසින් සයන් අභිඥා සුඛීය විශේෂ ඥානය. ඒ කියන්නේ තමන් වහන්සේ විසින් උපදවාගත්තු ඥානය. සච්චිකත්තා ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළා. පවේදිතානි ප්‍රකාශ කරලා තියෙන්නේ. තමන් වහන්සේ විසින් ඒ කියන්නේ කාගෙන්වත් අහලා නෙවෙයි. තමන් වහන්සේ විසින් උපදවාගත්තු ඥානයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළා. පෙන්වා දීලා තියෙනවා කර්ම කීයක්ද? කර්ම හතරක්. ඔන්නේ කර්ම හතර. අත්ති පුන්න කම්මං. පුන්න කර්මයක් තියෙනවා. කන්නහං කල්ලු කර්මයක්. කන්න විපාකං කලු විපාක ඇති. කර්මයක් තිබෙනවා කලුයි කලු විපාක තිබෙන.
ඒක තමයි පළවෙනි එක. මොකද්ද පළවෙනි එක? කර්මයක් තිබෙනවා. ඒ කර්මය කළුයි. කළු විපාක තියෙනවා. 2. අත්ති පුන්න කම්මං. පුන්න තවත් කර්මයක් තියෙනවා. සුක්ඛං. සුදුයි. සුක්ඛ විපාකං. සුදු විපාක තියෙන. කර්මයක් තියෙනවා කළු කර්මයක්, කළු විපාක ඇති. සුදු කර්මයක් තිබෙනවා සුදු විපාක ඇති. අත්ති පුන්න කම්මං. පුන්න කර්මයක් තියෙනවා කන්න සුක්ඛං. කළු සුදු කර්මයක්. කන්න සුක්ඛ විපාක. කළු සුදු විපාක ඇති. අත්ති පුන්න කම්මං. පුන්න කර්මයක් තියෙනවා අකන්නං. කළු නැති. අසුක්ඛං. සුදු නැති. කළුත් නැති සුදුත් නැති කර්මයක් තියෙනවා. අකන්නා සුක්ඛං විපාකං. කළු සුදු නොවන විපාක ඇති. කර්මයක් තියෙනවා කළුත් නැති සුදුත් නැති කළු සුදු නොවන විපාක ඇති. ඒ කර්මය කම්මක්ඛයාය සංවත්තති. අන්න ඒක තමයි කර්මයේ ක්ෂය වීම පිණිස හේතු වන්නේ. දැන් ඔන්න කර්ම කීයක් ගැන අපි කතා කළාද? 4යි. පළවෙනි කර්මය මොකද්ද? ඔව්, කළු විපාක ඇති කළු කර්මය. දෙවෙනි එක සුදු විපාක ඇති සුදු කර්මය. තුන්වෙනි එක කළු සුදු විපාක ඇති කළු සුදු කර්මය. 4වෙනි එක කළුත් නැති සුදුත් නැති කළුත් නොවන සුදුත් නොවන විපාක ඇති කර්මයේ ක්ෂය වීම පිණිස හේතු වන්නා වූ කර්මය. එhmenan කර්මයේ ක්ෂය වන්නේ මොකෙන්ද? කර්මයකින්. කර්මයේ ක්ෂය වන්නේ කර්මයකින්. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා පුණ්‍ය යම් කිසි කෙනෙක් පුණ්‍ය මොකද්ද මේ කළු විපාක ඇති කළු කර්මය කියලා කියන්නේ. මොකක්ද බුදුරජාණන් වහන්සේ දැන් විස්තර කරන්න යන්නේ? කළු විපාක ඇති කළු කර්මය. පුණ්‍ය ඇතම් කෙනෙක් සබ්භ්‍යාපජ්ජං කාය සංකාරං අபிසංකරෝති. කාය කර්ම රැස් කරනව වැරදි සහිත වූ කාය කර්ම රැස් කරනවා. වැරදි සහිත වූ කාය කර්ම මොනවද? ප්‍රාණඝාත, සොරකම, කාමයේ වර්ධව හැසිරීම ආදී දේවල් වැරදි සහිත කාය කර්ම. වැරදි සහිත වචී කර්ම රැස් කරනවා. මොනවද වැරදි සහිත වචී කර්ම? බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම වැරදි සහිත වචී කර්ම රැස් කරනවා. වැරදි සහිත මනෝ කර්ම රැස් කරනවා. මොනවද වැරදි මනසින් කරන වැරදි? ඔව්, අනුන්ගේ දේට ආසා කිරීම, ඊර්ෂ්‍යා කිරීම, වෛර කිරීම, ක්‍රෝධ කිරීම, ඔව් මිත්‍යා දෘෂ්ටි, මේ ඔක්කොම මානසිකව ඇති වෙන වැරදි. බුදුරජාණන් වහන්සේ වදාළ ආන්නේ තැනැත්තා වැරදි දොස් සහිත කාය කර්ම රැස්කොට, දොස් සහිත වචී කර්ම රැස්කොට, දොස් සහිත මනෝ කර්ම රැස්කොට දුක් සහිත ලෝකයක උපදී. කොයිද උපදින්නේ? දුක් සහිත ලෝකයක උපදී. ඉපදුනාට පස්සේ එයාට ලැබෙන්නේ දුක් සහිත ස්පර්ශ. දුක් සහිත ස්පර්ශ ලැබුණාම දුක් සහිත ස්පර්ශයෙන් හටගන්නේ සැප වේදනාවද දුක් වේදනාවද? දුක් වේදනාව. දුක් සහිත ස්පර්ශය ඇති ලෝකයේ ඉපද දුක් විඳින්න පටන් ගනී. ඒකාන්ත දුක් ඇති. කියනවා ඒවා තමයි කියනවා නිරය. නිරය කියලා ලෝකයක් තියෙනවා. ඒ වගේම තියෙනවා ඒක තමයි නිරේ. නිරේයිකා නිරේ ඉන්න සත්තු වගේ. ඉතිකෝ පුන්න භූතා භූතස්ස උප්පත්තියුති. මේ නිසා පුන්න සකස් වීම හේතු කොටගෙන සකස් වෙන සත්වයෝ උපදිති. එතකොට මේ උපදීමක් කරා යන්නේ මොකක් නිසාද? සකස් වීමක් නිසා. ඒ සකස් වීමක් නැත්තම් උපදින්නේ නැහැ.
කියනවා ඒවම් පහම් පුඤ්ඤ කම්මදායාදා සත්තාති වදාමි. ඒ නිසා පුඤ්ඤ මම පවසනවා සත්වයෝ සිටින්නේ කර්මය දෑවැද්ද කරගෙන. මේ ලෝකේ සියලුම සත්වයෝ සිටින්නේ දෑවැද්ද හැටියට කොමක්ද? කර්මය දෑවැද්ද කරගෙන සිටින්නේ. අපි උපදිනකටම අරගෙන ආවා දෑවැද්ද. දැන් ඉතින් යන්න ලෑස්ති වෙනකොට අරගෙන යන්න තියෙන්නේ ඒක. මනසින් හිතපු දේවල්, වචනෙන් කියාපු දේවල්, කයින් කරපු දේවල් තමයි දැන් ලෝඩ් එක. දැන් යන්න ලෑස්ති වෙනකොට ගෙනියන්න තියෙනෙත් ඒවා. ඒවා විසින් අපි කොහේ ගෙනියයිද කියලා තීරණයකට එන්න තියෙනවා. ඒක ලිහලා බැලුවාම මේ අපි මනසින් හිතපු දේවල් ටික, වචනෙන් කියාපු දේවල් ටික, කයින් කරපු දේවල් ටික ලිහලා බැලුවාම පොදිය අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේ පොදියේ හැටියට නම් මේ අසවල් තැනට තමයි මේ දෑවැද්ද ලෑස්ති වෙලා ආන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉදං උච්චති කම්මං. මේ අකුසල කර්මයන්ගෙන් හරීම ඔය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කාය වචී මනෝ කර්ම වලින්. දැන් කාය කර්ම වචී කර්ම දෙක සම්බන්ධ සීලයට නේ. එතකොට මේ දුස්සීල භාවයට තමයි ඒක වෙන්නේ. මනෝ කර්ම සම්බන්ධ දෘෂ්ටියට, මිච්ඡා දිට්ඨියෙන් තමයි ඒක වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙන්න මේ දෙකෙන් සීල විපත්තියෙන් දිට්ඨි විපත්තියෙන් තමයි නිරේ කරා යන්නේ සත්වය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මොකද්ද තියෙන කර්මයේ සුදු කර්මය, සුදු විපාක ඇති. මොකද්ද? සුදු විපාක ඇති සුදු කර්මය. එක්කෙනෙක් මේ ලෝකේ කෙනෙක් ඉන්නවා නිදොස්සු කාය කර්ම රැස් කරන. නිදොස් කාය කර්ම කියන්නේ ඔව් ප්‍රාණඝාතයෙන් වැළකීලා, සොරකමින් වැළකීලා, වැරදි කාම සේවයෙන් වැළකීලා මේ වගේ පිරිසිදු ජීවිතයක් යා ගෙවෙනවා. නිදොස්සු වචී කර්මයන්ගෙන් යුක්තව වාසය කරනවා. එයා බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ. එතකොට එයා වචනෙන් පිරිසිදු එක්කෙනෙක්. එතකොට එයා කයින් පිරිසිදු ජීවිතයක් ගෙවනවා, වචනෙන් පිරිසිදු ජීවිතයක් ගෙවනවා. නිදොස්සු මනෝ කර්ම, මනසින් පිරිසිදු ජීවිතයක් ගෙවනවා. මනසින් පිරිසිදු ජීවිතයක් ගෙවන්නේ කොහොමද? ඔව් අකුසල ධර්මයන් මනසි හට ගන්න නොදී මෛත්‍රියෙන් යුක්තව, කරුණාවෙන් යුක්තව වාසය කරනවා මනසින්. මේ ආකාරයට ගත කරන එක්කිනා දුක් නැති ලෝකයක උපදී. ඒකට හේතුවක් නිසා තමයි උපදින්නේ. එහෙනම් අපිට බෑ තවත් කෙනෙක් මරුණට පස්සේ මේ කෙනා මේ දෙමාපියන්ට සැලකුවා, ඥාතීන්ට සැලකුවා, පවුලට සැලකුවා, ගමට සැලකුවා, රටට සැලකුවා, ජාතියට සැලකුවා, මේ නිසා මෙයා සුගතියි කියලා අපිට කාටවත් කියන්න ඕලන්ද? එහෙම එකක් කියන්න බෑ. මේකේ සුගතිය හෝ දුගතිය යන්නේ කුමක් අනුවද? කර්මය අනුව. ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒ දුක් රහිත ලෝකයේ ඉපදුනාට පස්සේ එයාට ලැබෙන්නේ දුක් නැති ස්පර්ශ. දුක් නැති ස්පර්ශ ලැබෙනකොට ඒ ස්පර්ශයෙන් හටගන්නේ මොකද්ද? සැප වේදනාවක්. අන්න වේදේති ඒකාන්ත සුඛං. එයා ඒකාන්ත සැපයක් විඳිනවා. ඒ තමයි සුභකින්න දිව්‍ය ලෝකෙ සිටින දෙවියෝ වගේ. කියන මේ ආකාරයට පුණ්‍ය මේ සකස් වෙන ආකාරයටයි සත්‍යා සැකසෙන්නේ. සකස් වෙන ආකාරයටයි සත්‍යා සැකසෙන්නේ. යං කරෝති තේන උපපජ්ජති. යමක් කරයි නම් ඊට අනුව තමයි උපදින්නේ. උපවන්නෝ මේනම් පස්සා පුසන්ති. උපදුනාට පස්සේ තමයි මේ ස්පර්ශ ඒ විදිහට විඳින්න ලැබෙන්නේ. ඒවම් පහම් පුඤ්ඤ කම්මදායාදා සත්තාති වදාමි. ඒ නිසා පුණ්‍යේ මම කියනවා මේ සත්‍යය සිටින්නේ කර්මය දෑවැද්ද කරගෙන. ඒ දැන් ඉගෙන ගත්තේ මොන කර්මයේද?
සුදු කර්මය සුදු විපාක ඇති. ඊළඟට බුදුරජාණන් වහන්සේ පුන්නට කියනවා පුන්න තව කර්මයක් තියෙනවා කළු සුදු කර්ම කළු සුදු විපාක ඇති. ඒකි හොඳ නරක මිශ්‍රව කරලා තියෙනවා. එතකොට එයා යන්නේ මොන ලෝකෙකද? සැප දුක් දෙකම මිශ්‍ර ලෝකෙක. පුණ්‍ය ඇතම් කෙනෙක් සිටිනවා දොස් සහිත වූ දොස් රහිත වූ කාය කර්ම රැස් කරනවා. දොස් සහිත කර්මයක් කරනවා යා දොස් රහිත කර්මයක් කරනවා. ඊළඟට දොස් සහිත වචන වචී කර්ම රැස් කරනවා. දොස් රහිත වචී කර්ම රැස් කරනවා. දොස් සහිත මනෝ කර්ම රැස් කරනවා. දොස් රහිත මනෝ කර්ම රැස් කරනවා. ඒ කියන්නේ මෙයා යහපතක් කරනවා අයහපතක් කරනවා මෙයා කලවම් වෙනවා. හොඳ නරක දෙකකින්. හොඳ නරක දෙකකින් මෙයා කලවම් වුණාට පස්සේ දුක් සැප දෙකම තිබෙන ලෝකයක උපදිනවා. අපි වගේ. දුක් සැප දෙකම තියෙන ලෝකයක ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? යාට දුක් සහගත ස්පර්ශත් ලැබෙනවා සැප සහගත ස්පර්ශත් ලැබෙනවා. දුක් සහගත ස්පර්ශ ලැබෙනකොට දුක් වේදනා හට ගන්නවා. සැප සහගත ස්පර්ශ ලැබෙනකොට සැප වේදනා හට ගන්නවා. සැප දුක් දෙක මිශ්‍රව තමයි තියෙන්නේ. ඒ තමයි මේ මනුස්ස ලෝකේ. ඇතම් දෙවිවරු ඇතම් අපායගාමී සතුන් දැන් තිරිසන් වගේ සැප දුක් දෙකම තියෙනවා. പ്രേත ලෝකේ සැප දුක් දෙකම තියෙනවා. නිරේ තියෙන්නේ දුක විතරයි. කෙන පුණ්‍ය මේ නිසා සකස් වීමෙන් තමයි මේ සත්‍ය ආය උපදින්නේ. එතකොට බලන්න එහෙනම් අපිට මේ ජීවිතේදී මේක වෙනස් කරන්න බැරිද? මේ සකස් වීමෙන් නම් උපදින්නේ හරියට සකස් වුණොත් හරි. දැන් මේ කාරණේ හරියට තේරුම් ගත්ත කෙනෙකුට පුළුවන් ඕනනම් නිරේට යන්න පුළුවන් ඕනනම්. ඇයි දැන් නිරේට යන ආකාරය තියෙනවා. ඊළඟට සුබකින්න දිව්‍ය ලෝකයට යන්න පුළුවන් ඕනනම්. ඒකේ යන ආකාරයක් තියෙනවා. මනුස්ස ලෝකෙට එන්නත් මේ තියෙනවා එන ආකාරය. කියන පුණ්‍ය යම් කිසි දෙයක් කරනවා නම් ඒ කරන දෙයින් තමයි උපදින්නේ. උපන්නාට පස්සේ සැප දුක් ස්පර්ශ ලැබෙන්නේ. මේ ආකාරයෙන් පුණ්‍ය කර්මය දායාද කරගෙනයි මේ සත්‍යය සිටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔන්න ඒක මොකද්ද? කාලු සුදු විපාක ඇති කාලු සුදු කර්මය. දෙවියන් අතර තියෙනවා කියලා මේ දේශනාවේ තියෙනවා. ඒකත් චේත දේවා. ඇතම් දෙවිවරුන්ට ඇතම් දෙවියෝ ඉන්නවා. ගිහිල්ලා බලන්න. එතකොට තේරෙන්නේ අපි කියනකට වඩා හොඳින් නේද? මොකද්ද? දිව්‍ය ලෝකේ ඔන්න බුද්ධ ආගම්කාරයන්ට ගිය කලදසාව. දැක්කනේ බුද්ධ ආගමේ හැටි. තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ කියාපු බණපදේ විශ්වාස නොකරන ජනතාවක් තමයි ඉන්නේ. දැසක් ඔය වගේ එක හාඳුනනපටෙන් අහලා තියෙන මිනිස්සෙක් ඇවිදින් අපාය කොහෙ තියෙන කියලා. එතකොටම යනවලු බලු නට්ටෙක්. ආංගේවල මේක තිරිසං අපාය කියලා අර පේන්නේ නැද්ද කියලා ඒවල. එතකොට මේ දිව්‍ය ලෝක ආදී විශ්වාස කරන්න යා කර්මඵල විශ්වාස කරන්න ඕනේ. කර්මඵල විශ්වාස නැත්තම් මෙයා විශ්වාස කරන්නේ නැහැ. ඇයි? යහපතට යහපත් විපාක. දැන් බුදුරජාණන් වහන්සේ මේ තින්නේ. සීලයකට පිළිහිටියට පස්සේ සීලයක පිළිහිටියට පස්සේ කයින් වචනේ සංවර වුණාට පස්සේ මනසින් සංවර වුණාට පස්සේ ඒ හේතු කොටගෙන තමයි එයාගේ ජීවිතේ උපතක් කරා යන්නේ. දුස්සීල කෙනා ඒ හේතු කොටගෙන තමයි ඒත් උපතක් කරා යන්නේ. එතකොට එයා විශ්වාස කරන්නේ මොකද්ද? කර්මඵල. අඩු ගානේ බුදුරජාණන් වහන්සේගේ එක බුදු ගුණයක් තියෙනවා. ඒකවත් විශ්වාසය තියෙනවනේ මොකද්ද? සත්තා දේව මනුස්සාන. බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රඥ වහන්සේ කාටද? දෙවියන්ට මිනිසුන්ට.
හැමතැනම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දෙවියන්ට මිනිසුන්ට ශාස්ත්‍රඥ වාසය උනේ කියලා. ඊළඟට මේ ධර්මයේ විස්තර කරනවා සෝතාපන්න කෙනා සතර අපායෙන් මිදෙනවා. සෝතාපන්න කෙනා සතර අපායෙන් මිදෙනවා නම් ඒකේ ඇපිල කියනක් සෝතාපන්න නොවෙච්ච කෙනා සතර අපායෙන් මිදිලා නැහැ. එතකොට ඒක තේරුම් ගන්න අපිට නුවණ තියෙන්න ඕනේ. ඊළඟට සෝතාපන්න කෙනා ආත්ම භාව හතක් දෙව් මිනිස් ලෝකයේ උපදිනවා කියලා තියෙනවා. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ දිව්‍ය ලෝකයක් තියෙන බව. සකදාගාමී එක්කෙනා ගැන තියෙනවා මේ කාම ලෝකේ දිව්‍ය ලෝකයක් තියෙනවා කියලා උපදිනවා කියලා. ඊළඟට අනාගාමී එක්කෙනා කොහෙද උපදින්නේ? බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් මේ බ්‍රහ්ම ලෝකත් තියෙනවා කියලා. රහතන් වහන්සේලා පිරිනිවන් පානවා. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් නිවනක් තියෙනවා කියලා. මේවා තේරුම් ගන්නේ නුවණින්. නුවණින් තේරුම් ගන්න පුළුවන්කම තිබ්බ යුතුයි. ඒ නුවණ අපි ඒ ආකාරයට නුවණ පාවිච්චි කරගන්න බැරි වුණොත් දැන් අපි ගත්තොත් පටිච්ච සමුප්පාදේ විස්තර කරනවා භවපච්චයා ජාති. උපදින්නේ කොමක් නිසාද? භවය නිසා. භව තුනක් උන්වහන්සේ පෙන්වා දෙනවා. කාම භවය, රූප භවය, අරූප භවය. කාම භවයට තමයි අයිති දිව්‍ය ලෝක 6යි මේ මනුස්ස ලෝක ආදී. රූප භවයට අයිති බ්‍රහ්ම ලෝක. අරූප භවයට අයිති අරූප බ්‍රහ්ම ලෝක. මේවාට උපදින්න කර්ම සකස් වීමෙන් තමයි ඒවයි උපදින්නේ. ඉතින් මේ ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අවබෝධ කරගන්න මහන්සි ගන්නවා මිසක් දිව්‍ය ලෝක කොහෙද කියලා ඔය චූටි කොල්ල කුරුට්ට වහන විදිහට අපි කල්පනා කරන්න පටන් ගත්තොත් ධර්මයෙන් නම් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ නෑ. ඒ මොකද හේතුව? එතකොට අපිට තේරෙනවා අපි මෙච්චර කාලයක් බුදුන් වැන්දට හිතේ විශ්වාසයෙන් නෙමෙයි කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ ගියාට හිතේ විශ්වාසයෙන් නෙමෙයි සරණ ගින් තියෙන්නේ. ඇයි? දිව්‍ය ලෝක ප්‍රතික්ෂේප කරන එක්කෙනා අපායත් ප්‍රතික්ෂේප කරනවාමයි. දිව්‍ය ලෝකත් අපායත් ප්‍රතික්ෂේප කරන එක්කෙනාට තියෙන මිත්‍යා දෘෂ්ටියක්. නෑ නැති අයන් ලෝකෝ නැති පරලෝකෝ. මෙලෝ පරලෝ නෑ කියන විශ්වාසෙට එන්නේ අපගම මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය ආවට පස්සේ එයාට වීරියක් ඇතිවන්නේ නෑ ධර්මයේ හැසිරෙන්න. ඇයි එයාට සිල් රකින්න වීරියක් ඇති වෙන්නේ නෑ. අපි කිය මෙයා දුස්සීල ජීවිතයක් ගෙවන්න කියලා. මේ දුස්සීල ජීවිතයක් ගෙවන්න කෙනෙකුට මෙබඳු විපාක ඇති වෙනවා කියලා ඔන්න ධර්මයක් අහන්න ලැබෙනවා. එයා පරලෝක විශ්වාස කරන්නේ නැහැ. එයා ඒ දුස්සීලභාවයෙන් අත්මිදෙයිද? දුස්සීලභාවයෙන් අත්මිදෙන්නේ නැහැ. ඇයි විශ්වාසයක් නැහැ. අන්න බලන්න එතකොට ශ්‍රද්ධාව නැති වුනහම එයාට කොච්චර හානියක් සිද්ධ වෙනවද? ඊට පස්සේ එයා කියාගෙන යනවා මොන දිව්‍ය ලෝකද කවුද දැක්කියෝවා? පොළොව මෙන් හිල් කරගෙන ගියාම ඇමරිකාවෙන් මතු වෙනවා. කොහෙද වා තියෙන්නේ? ඔහොම කියන අය ඉන්නවනේ. ආන්න බලන්න. එතකොට ඒ කියාගෙන යන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්බන්ධයෙන් නුවණින් කල්පනා කළා නුවණින් තේරුම් ගන්න ඕනේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ නම පහළ වෙන්නේ දෙව් මිනිස් ලෝකයාටම හිතසුව පිණිස. අපිට දෙවියෝ දැන් මම දෙවියන් ඇස් දෙකෙන් දකින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මට පුංචි දෙයක් කර්මඵල විශ්වාස කරනවා කියන එක. ඇයි? මම ශ්‍රද්ධාව පිහිටවාගෙන තියෙනවා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. ආන්න එකයි ඕන. ඉතින් මෙහෙමයි මෑණියනි. උපාසකම්මලා ඒ වගේ අහනවා නම් අපායේ තියෙන පොළොව යටද දිව්‍ය ලෝකේ අහසුලද කියලා ඒක තේරුම මොකද්ද? ඒක බොහොම සරලව තේරුම් ගන්න පුළුවන්. මොකද්ද ඒකට හේතුව? ඒ උපාසකම්මලාට තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් අහන්න ලැබිලා නැහැ. ඉතින් අපි ඒ වෙලාවට කරන්න තියෙන්නේ මොකද්ද? ඒ අය කෙරෙහි අනුකම්පා සහගත වීම. වෙන දෙයක් අපිට තියෙනවද කරන්න? මොකද හේතුව යම් කිසි කෙනෙක් එක දවසක් ওই වගේ එකක් පාසලක මම ධර්මදේශනාවක් කරන්න ගිහලා මං ඇහුවා අපාය දිව්‍ය ලෝක ඔක්කොම තියෙන්නේ කොහෙද කියලා. එතන හිටපු වයසක මාච්චි කිව්වා ඔක්කොම මෙහෙ කිව්වා. එතකොට තේරුම් ගන්න පුළුවන් මේ ආච්චිලාගේ මිත්‍යා දෘෂ්ටිය කොච්චර බලවත්ද කියලා. ඉතින් ඒ වගේ මිත්‍යා අපි තේරුම් ගන්න ඕනේ මෙච්චර. අපිට මේ එක එක්කෙනා කිව්වට එහෙම කමක් නැහැ. ඒ මොකද අපි ගත්තොත් එහෙම දැන් එක එක්කෙනා කියන දේවල් අපි කතා කරන්න පටන් ගත්තොත් අද එළි වෙනකනුත් නෙමෙයි තව දවස් 7ක් කතා කරලත් ඉවර කරන්න බෑ මේ එක එක්කෙනා කතා කරන දේවල් අපි උත්තර පත්‍ර ගන්න ගියොත්. අපිට කරන්න තියෙන එක නෙමෙයි. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ කුමක් වදාළසේක්ද? ඔච්චරයි අපිට ඕන කරන්නේ. ඊට පස්සේ අපි ඒක අහලා ඒක හිතට අරගෙන ඒක හිතේ පිහිටුවා ගන්නවා මිසක් තව කෙනෙක් කියලකේ මොන පිස්සුද ඕවා නැහැ කියලා. නැද්ද? කියලා ඔන්න ඒක පිළිගත්තා. තව කෙනෙක් කියනවා කියලා. තියෙනවද? තව කෙනෙක් නෑ කියලා.
ඒ වගේ මේ එක එක්කිනා කියන දේවල් පිළි අරගෙන අපි කල්පනා කරන්න ගියොත් ප්‍රශ්න ඇති කරගන්න ගියොත් අපිට ධර්මයේ නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. මට හම්බ වෙලා තියෙනවා ඕනතරම් මිත්‍යා දෘෂ්ටික අය. ඉතින් මම මේ මිත්‍යා දෘෂ්ටික අයත් හම්බ වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ මිත්‍යා දෘෂ්ටික බණත් මට ඇහිලා තියෙනවා. මම මේ දෙකම බැහැර කරනයි බැහැර කරන්නේ. ඒ දෙකම අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා අවශ්‍ය දේ හරියට තේරුම් ගන්න ඕනේ. ධර්මයේ සම්බන්ධයෙන් අපි ඉගෙන ගත්ත මතකද මම කියා දීලා තියෙනවා අත්තං ගන්නාති. මොකද්ද ගන්න ඕනේ? අවශ්‍ය දේ අර්ථය ගන්න ඕනේ. අනත්තං රිංචති. අවශ්‍ය නැති එක අතාරින්න ඕනේ. අපිට තවමත් තේරෙන්නේ නැත්නම් අවශ්‍ය දේ ගන්න. තවමත් තේරෙන්නේ නැත්නම් අවශ්‍ය නැති එක අතාරින්න. අපි කවදද කරන්නේ ඒක? අපිට කරන්න දවසක් නැතු වෙනවා. අනිත් එක්කෙනෙක් ඕන එකක් කියාගත්තාද කියලා අපිට තියෙන එක ආත්‍යරණ දාන්න. ඒව අහුල හිටියොත් එහෙනම් අපිට මොකද වෙන්නේ? අපිට කවදාවත් ඒව අවසන් කරන්න මගේ ස්වභාවය තමයි මේ ලෝකෙම එක පැත්තක් හැරලා කියාගෙන ගියත් මම ගණන් ගන්නෑ. ඒක මට අදාළ නැත්තම්. මොකද හේතුව එහෙම නැතුව කවදාවත් මේ එක එක්කෙනා කියන කයි කතන්දර ඔස්සේ ධර්මය අහන්න අපි ලෑස්ති වෙන්න හොඳ නැහැ. එහෙම බෑ කරන්න මේක. දැන් මතක තියාගන්න කර්ම අපි ඉගෙන ගත්ත කීයක්ද? 4ක්. මොනවද ඒකෙන් පළවෙනි? දැන් මේකනේ වැදගත් ඉන්නේ අපිට. දැන් බලන්න. ඒක කියන කර්මේ පළවෙනි එක තමයි කලු කර්මයක් තියෙනවා, කලු විපාක ඇති. කවුද මේක හොයාගත්තේ? කාගෙන්වත් අහලාද? තමන් වහන්සේගේ විශිෂ්ට ඥාණයෙන් හොයාගෙන මේ කියාපු දේශනාව කොහෙවත් ඉන්න ඔය ඇඟිලි දෙකේ නුවණ තියෙන උපාසකම්ම කෙනෙක් කිව්වයි කියලා අපි ඒකට කල්පනා කරන්න ඕනද? ඕනේ නැහැ. ආන්න ඒකයි කල්පනා කරන්න ඕනේ. ඇඟිලි දෙකේ නුවණ කියන්නේ මොකද්ද? හැඳි මිටේ තියෙන බත් ඇටේ මිරික ගන්න විතරයි ඥානෙ. එහෙම අයගේ ධර්මයක් අහලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක ගලපන්න කිව්වොත් අපිට මොකද වෙන්නේ? ඒක නුවණ තියෙන්න ඕනේ ඒකට. නුවණ පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා එහෙම අයගේ ධර්මය අහලා ඒක හැඳිමිටේ නුවණ කියලා අතර දාන්න ඕනේ. වෙන එක කරන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයකට අපි මේ ධර්මයේ හරියට තේරුම් ගන්න ඕනේ. ඒකේ බුදුරජාණන් වහන්සේ ඔන්න ඉස්සල්ලාම දේශනා කළ නිරය. නිරය පැනවෙන්නේ කුමක් නිසාද? මේක කියනවා කර්මය නිසා නේ. කර්මයේ දායදකටගෙන සත්‍යය සිටිනවා. ඔච්චරනේ අපිට මේක තේරුම් ගන්න තියෙන්නේ. දෙවෙනි කරුණ මොකද්ද? කර්මයක් තියෙනවා සුදු කර්ම, සුදු විපාක තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා නිවැරදි ලෙස කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවා නම් එයා දිව්‍ය ලෝකේ උපතක් කරා යනවා කියලා තියෙනවා. සුබකින්න දිව්‍ය ලෝකේ වගේ. ඊළඟට කාලු සුදු මිශ්‍ර කර්ම තියෙනවා. කාලු සුදු මිශ්‍ර විපාක ඇති. කාලු සුදු මිශ්‍ර විපාක ඇති කාලු සුදු කර්ම තියෙනවා. ඒ කර්ම වලින් හැදෙනවා මනුස්ස ලෝකේ. ඒ කර්ම වලින් ඇතම් දෙවිවරු ඊළඟට විනිපාත සතුන් කියන අපායগামী සතුන්. තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ වගේ. ඔන්න ඊළඟට අපට ඊටාම වැදගත් කොටස ඊළඟට හම්බ වෙනවා. කර්මයක් තියෙනවා කළුත් නැති, සුදුත් නැති, කළු සුදු කළුත් නැති, සුදුත් නැති කර්මයක් තියෙනවා. කළුත් නොවන, සුදුත් නොවන විපාක ඇති. මොකක්ද ඒ කර්මේ? කළුත් නැති, සුදුත් නැති කර්මයක් තියෙනවා. කළුත් නොවන, සුදුත් නොවන විපාක ඇති. එතකොට ඒ කර්මයේ තමයි తත්‍ර පුණ්‍ය අමිදං කම්මං කන්නං. ඒ කර්මයේ තමයි කළු කර්මයක් තිබෙනා නම් අර කර්ම මේක පවතින්නේ කොමකටද? කර්මයක් ක්ෂය වීම පිණිස පවතින. දැන් ඔන්න මේ කර්ම හොදට මතක තියාගන්න. මොකද්ද මේ කර්මය? කළුත් නොවන, සුදුත් නොවන කර්මය. කළුත් නොවන, සුදුත් නොවන විපාක ඇති කර්මයේ ක්ෂය වීම පිණිස හේතු වන කර්මය. ඒ තමයි මේ කළු කර්මයක් තියෙනවා නම් කළු විපාක ඇති. ඒ ප්‍රහාණය කරන යම් චේතනාවක් ඇද්ද? එය. සුදු කර්ම තියෙනවද? සුදු විපාක ඇති. ඒ ප්‍රහාණය කරන යම් චේතනාවක් ඇද්ද? ඒක තමයි කර්මයදන. ඊළඟට කළු සුදු මිශ්‍ර කර්මයක් තියෙනවද? කළු සුදු මිශ්‍ර විපාක ඇති. ඒක ප්‍රහාණය කරන යම් කර්මයක් තියෙනවද? ඒක තමයි
එතන තියෙන කර්මය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා ඔන්න ඒ කර්මය. කලු කර්මය ප්‍රහාණය කරන කලු විපාක ඇති කලු කර්මය ප්‍රහාණය කරන චේතනාව. ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමට යා චේතනාවක් පහළ කරලා ඉන්නවා. සොරකමෙන් වැළකීමට යා චේතනාත්මකව ක්‍රියාත්මක වෙනවා. වර්ධිකාම සේවනයෙන් වැළකීන්න යා චේතනාවක් පහළ කරලා ක්‍රියාත්මක වෙනවා. බොරු කීමෙන් වළකින්න යා චේතනාවක් පහළ කරලා බොරු කීමෙන් වළකිනවා. ඊළඟට කේලම් කීමෙන් වළකිනවා යා චේතනාවක් පහළ කරලා. පරුස වචන කීමෙන් වළකිනවා චේතනාවක් පහළ කරලා. හිස් වචන කීමෙන් වළකිනවා චේතනාවක් පහළ කරලා. අවිද්‍යාව අනුගේ සම්පත් වලට තියෙන ආසාවෙන් වළකිනවා චේතනාවක් පහළ කරලා. තරහින් වළකිනවා චේතනාවක් පහළ කරලා. හිංසාවෙන් වළකිනවා චේතනාවක් පහළ කරලා. මිච්ඡා දිට්ඨියෙන් වළකිනවා චේතනාවක් පහළ කරලා. දැන් මේක චේතනාව පහළ කරලා අපිට කරන්න බැරිද? පුළුවන්. ඒක තමයි කලු කර්මේ ප්‍රහාණය කරන්නා වූ කර්මය. ඒ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස චේතනාව පහළ කරන්න ඕනේ. මේ චේතනාව පිරිවිලකට හරිගස්සලා දෙන්නේ මොකෙන්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. ඊළඟට සුදු කර්මයක් තියෙනවා සුදු විපාක ඇති. එයා මොකද කරන්නේ? ඒකත් ප්‍රහාණය කිරීම පිණිස චේතනා පහළ කරනවා. එතකොට කයින් යහපත් දේවල් කරන්නේ ඒකෙත් විපාක නොලැබීම පිණිස චේතනා පහළ කරනවා. ඊළඟට වචන යහපත් දේ කතාබස් කරනවා. නමුත් ඒක විපාකයක් නොවීම පිණිස චේතනා පහළ කරනවා ඒක ප්‍රහාණය කරන්න. මනසේ ඇති වෙන යාට පුණ්‍ය අදහස්. නමුත් ඒවා යා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් මම නෙවෙයි මාගේ නෙවෙයි මාගේ ආත්මෙ නෙවෙයි කියලා නෝනින් විමසනකට මොකද වෙන්නේ? ඒ කෙරේ තියෙන යම් ආසාවක් ඇද්ද ඒක ප්‍රහාණය වෙලා යනවා. ආන් ඒක තමයි සුදු කර්ම ප්‍රහාණය කරන චේතනාව. කළු සුදු මිශ්‍ර කර්ම ප්‍රහාණය කරන චේතනාව තමයි හොඳ නරක මිශ්‍ර කරන අදහස් වෙනකොට ඒවා මොකද කරන්නේ? ඉවත් ප්‍රහාණය කරන චේතනාව. දැන් මොකද යා කරන්නේ? යා සීලයක් වඩලා සමතයක් විදර්ශනාවක් තුලින් එහෙනම් ඔන්න ඕක තමයි කරලා දෙන්නේ. මොකද්ද කරලා දෙන්නේ? යම් කලු කර්මයක් ඇද්ද කලු විපාක ඇති ඒක ප්‍රහාණය කරලා දානවා. යම් සුදු කර්මයක් ඇද්ද සුදු විපාක ඇති ඒකත් ප්‍රහාණය කරලා දානවා. යම් කලු සුදු කර්මයක් ඇද්ද කලු සුදු විපාක ඇති ඒකත් ප්‍රහාණය කරලා දානවා. අන්න ඒ කර්මයට කියනවා කලුත් නැති සුදුත් නැති කර්මයයි. කලුත් නැති සුදුත් නැති විපාක ඇති කර්මයක් ඡේවීම පිණිස හේතු වන්නා වූ කර්මය. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළාට පස්සේ පුන්න කිව්වේ මොන වෘතේද ආරක්කේ? ගෝ වෘතය. ඔව් ගවයෙක් වගේ වෘතේ සමාදන් වෙච්ච පුන්න මොකද කළේ? ඔක්කොම අතෑරියා. අතෑරලා කියනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම භාග්‍ය බුදුරජාණන් වහන්සේව සරණ යනවා. අන්න සරණ යන හැටි. දැන් එහෙනම් මේගොල්ලෝ ප්‍රශ්න අහන්න ඉපෑ. පුන්න එහෙනම් භාග්‍යවතුන් වහන්සේ නවතින්න කෝ දිවි ලෝක. ප්‍රශ්න අහන්න ඉපෑ. අන්න ඒකයි මං කිව්වේ තථාගත ධර්මයක් අහනකට තථාගත ධර්මයේ ඔය කොහෙවත් යන එක එක්කිනා කියපුවත් එක්ක ගලපා බලන්න ලෑස්ති වෙන්න එපා. තථාගත ධර්මයේ හැටියට ගන්න ඕනේ. මොකද මේ අපේ හිත තියෙන ඕනේ මොකක් වගේද? අපි අහලා තියෙනවා සිංහ තෙල් දාන්නේ මොකේද? රම්බඳුනේ. හිත තියෙන්න ඕනේ මැටි කබලක් වගේ හෝ තහඩු කෑල්ලක් වගේ නෙවෙයි. හිත තියෙන්න ඕනේ කොහොමද? රම්බඳුනක් වගේ. මේ තමයි සිංහ තෙල්. සිංහ තෙල් දාන්නේ මොකේද? රම්බඳුනේ මිසක් තහඩු කෑලි වල නෙවෙයි. ආන් ඒ වගේ හිත තියාගන්න ඕනේ රම්බඳුනක් වගේ. දැන් බලන්න මේ කෙනා කොච්චර දියුණුද කියලා අර මෑණිය කියපු අර උපාසකම්මලට වඩා. මේ බලන්න කොච්චර දියුණුද කියලා. දැන් මේ ගවයෙක් වගේ හිටපු එක්කෙනෙක්. එයා මොකද කළේ? එක සැනින් එයා අතෑරියා ඒවා. එක සැනින් එයා අතෑරලා කිව්වා ස්වාමීනි මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව සරණ යනවා. ධම්මංච භික්ඛු සංඝංච මම මේ ශ්‍රී සද්ධර්මය සරණ යනවා. මම යාරි සංගරුණත් සරණ යනවා. දැන් බලන්න මෙයා ඊට පස්සේ මොකද වුනේ?
එයා උපාසකෙක් හැටියට ප්‍රතිඥා දුන්නා. අද ඉඳලා මම මේ ඔක්කොම අතහැරලා මම උපාසක, ඒ කියන්නේ ගිහි ශ්‍රාවකෙක් වශයෙන් කල් ගෙවනවා කියලා ප්‍රතිඥා දුන්න කවුද? පුන්න. එතකොට මේ පුන්න මාර්ගඵල ලබයිද නැද්ද මේ ජීවිතේ? ලබනවා. දැන් අපි මේ වයසට ගිහලා මෙච්චර කාල මරුණට පස්සේ පෙරේත කොටුනේ තියන්නේ තාම. එතකොට ඒකේ තේරුම මොකද? නරක තැන්වල නුයා කොහේ යන්නද? ඒ මොකද හේතුව? සම්මා දිට්ඨියක් ඇති ජීවිතයක් ලබන්න විදියක් නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විකෘති වෙච්ච සමාජයක් නිසා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ බුද්ධ දේශනාවක අන්තර්ගත නොවෙච්ච දේවල් තමයි හැම තැනම ධර්මයේ හැටියට කිය යන්නේ. අපි බලන්න ඕනේ ධර්මයේ හැටියට එහෙම කියන එකට බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ගලපා බලන්න ඕනේ බුද්ධ දේශනාවක එහෙම තියෙනවද කියලා. ඒක නැත්තම් අපි තේරුම් ගන්න ඕනේ මේ තැනත්තාට හෝ තැනත්තියට වැරදිලා මේ මුලා විලා නොමග ගිහිල්ලා කියන කතාවක් මිසක් මේක ඇත්තක් නෙවෙයි කියලා ඒක බැහැර කරලා එච්චරයි එතනින්. අදාළ නැති දේ අතහරිනවා කියන්නේ ඒක. දැන් ඔන්න බලන්න පුන්නට අදාළ නැති දේ තේරුණා. මොකක්ද අදාළ නැති දේ? එයාගේ වෘතය. එයා මොකද කළේ? අතහැරියා. අතහැරලා ධර්මයේ කරා පැමුණා. ඊළඟට සේනිය ඊට වඩා බරපතල විදියට බල්ලෙක් විදියට මිදලා බිම දාපුවා විතරක් කාලා බීලා. සේනිය කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම සරණ යනවා. භාග්‍ය බුදුරජාණන් වහන්සේව. ධර්මයේ සංඝයා මම සරණ යනවා. අනේ භාග්‍ය බුදුරජාණන් වහන්සේගේ සමීපයේ මට මහාන වෙන්න ලැබේවා. මට මහා පැවිදි උපසම්පදාව ලැබේවා කියලා කවුද මේ කියන්නේ? අන්න බලන්න කොච්චර දියුණුද කියලා එයාගේ කල්පනාව. එක ක්ෂණයෙන් පුළුවන් වුණා ඒගොල්ලන්ට ඒ අදහස් අතහැරලා දාලා ධර්මයේ කරා යන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඔයා වෙන ආගමකනේ දැන් ඔය ඉන්නේ. ඉඳලානේ මේ ඉන්නේ. මේ ශාසනය තුල පැවිදි උපසම්පදාව ලබා ගන්න ඕනේ නම් මාස 4ක් පුහුණු වෙන්න ඕනේ. ඉතින් මෙයා කියන ස්වාමීනි මම මාස 4ක් නෙමෙයි මං අවුරුදු 4ක් පුහුණු වෙන්නම් කියනවා. එතකොට දැන් මේගොල්ලෝ උපතින් බෞද්ධද? ඒතර ධර්මය අවබෝධ කරන්නේ මේ අයනේ. මේ දැක්කනේ. ධර්මය අවබෝධ කරන්නේ කවුද? නුවණින් සලකන කෙනා. මේ අය නුවණින් සලකුවා ආචාර්ය. ඊට පස්සේ මොකද ස්වාමීන් වහන්සේලා ළඟ හිටියා ඔන්න ඒ කාලේ ගෙවුනට පස්සේ ඔන්න මේ සේනියෙ පැවිදි වුණා. පැවිදි වෙලා ඔන්න ටික දවසක් ගියා. හුදේකලාව කෙලස්තාවන වීරියෙන් යුතුව සතර සතිපට්ඨානිය වඩන්න ගත්තා. බොහොම සුළු කාලයකදී අරහත්ත්වයටපත් වුණා. දැන් බලන්න රහත් වෙන්න පින තිබිච්ච කෙනෙක් ගත කලේ කවුරු වගේද? බලු වෘතී සමාදන් වෙලා බල්ලෙක් වගේ හිටියා. නමුත් එයාගේ මනස එයා විවෘත කරගත්තා. කුමක් ඉදිරියේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉදිරියේ එයා එයාගේ හිතට ඉඩ දුන්නා. අද මේ රටට ධර්මය කියන්න අමාරු මොකද? මිත්‍යා දෘෂ්ටි අහලා මොලේ සම්පූර්ණයෙන්ම නරක කරගෙන ඉන්නේ. ඉතින් මේ මොලේ නරක වෙච්ච අයට කියද්දි නරක වෙච්ච පැත්තම යල්ලන්නේ. එතකොට මොකද වෙන්නේ? ධර්මය අවබෝධ කිරීම නෙමෙයි සිද්ධවන්නේ. ධර්මයට එකඟ වෙන්න බැරි මතයටම එනවා මිසක් ධර්මය කරා යන්නේ නැහැ. දැන් බලන්න මේ අය කොච්චර වාසනාවන්තයිද කියලා. දැන් අර හරකෙක් වෙලා අරයා හිටියත් මෙයා බල්ලෙක් වගේ ජීවත් වුණත් මේ අය කොච්චර වාසනාවන්තද බලන්න. ඇයි බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහුවා. ඒ අහපු ධර්මය අවබෝධ කළා. සම්මා දිට්ඨිය ඇතිවන්න කරුණු කීයක් හේතු වෙනවාද? කරුණු දෙකක්. මොනවද? සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරය. ওই දෙක තිබුණා නම් මුළු ලෝකෙම වෙන පැත්තක් වුණත් Tamanට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනුන්ගේ ප්‍රශ්න Tamanගේ ප්‍රශ්න කරගන්න එපා. එතකොට ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය තිබ්බම Taman සම්මා දිට්ඨිය කරා යනවා. මිච්ඡා දිට්ඨිය ඇතිවන්න කරුණ කීයක් හේතු වෙනවද? දෙකයි. ඒ මොකද්ද? අධර්මයේ ශ්‍රවණයයි ඒ ශ්‍රවණය කරපු අධර්මයට අනුව කල්පනා කිරීමයි. අධර්මයක් ශ්‍රවණය කළා ඒ අධර්මයට අනුව කල්පනා කරගෙන ගියාම ඇතිවන්නේ මොකද්ද? මිච්ඡා දිට්ඨිය. සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ ශ්‍රවණය කරපු සද්ධර්මයට අනුව කල්පනා කරගෙන ගියාම ඇතිවන්නේ
ආන්න දැන් තේරුම් ගන්න. හැබැයි මේ රටේ බොහෝ දෙනෙකුට ලැබිලා තියෙන්නේ අධර්මයේ ශ්‍රවණය කරන්න ලැබිලා තියෙන්නේ. ඒ අධර්මයට අනුව කල්පනා කරලා යන්නේ කොහෙද? මිච්ඡා දිට්ඨිය කරා. මිච්ඡා දිට්ඨිය කරා යන එක්කෙනාට පහළ වෙන සංකල්ප මොනවද? මිච්ඡා සංකල්ප. මිච්ඡා සංකල්ප පහළ වෙන එක්කෙනාගේ ක්‍රියාව මොකද්ද? මිච්ඡා කම්මන්ත. එයාගේ ජීවත් වීම මොකද්ද? මිච්ඡා ආජීවය. එයාගේ වචන මොනවද? මිච්ඡා වාචා. ඊළඟට එයාගේ මිච්ඡා කම්මන්ත. මිච්ඡා ආජීව. මිච්ඡා එයාගේ උත්සාහය මොකද්ද? මිච්ඡා වායාම. එයාගේ සතිය මොකද්ද? මිච්ඡා සති. එයා හිතෙන් කරන්නේ මොකේද? මිත්‍යාවක. මිච්ඡා සමාධි. ඒ නිසා එයාගේ ඥානෙ මොකද්ද? මිච්ඡා ඥාන. ඒ බඳු එක්කෙනෙක් මාර්ගඵල අවබෝධ කරයිද? කවදාවත් නැහැ. ඒ නිසා මතක තියාගන්න අපි මේ ජීවත් වෙන සුළු කාලේ අපි නුවණ පාවිච්චි කරන්න ඕනේ මේ එක එක්කිනාගේ කතන්දර කිව්වට ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි නං. ඒක අපේ පුද්ගලික මතයක් නෙවෙයි නං. ඒක අපි අදහන එකක් නෙවෙයි නං. ඒක අපිට වැඩක් නැහැ. අපිට වැදගත් වෙන්නේ ඒක නෙවෙයි. මොකක්ද අපිට වැදගත්? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මම අවබෝධ කරන්නේ කොහොමද කියන එකයි වැදගත් වෙන්නේ. ඒ වැදගත් දේ හරියට තෝරගන්න ඕනේ. ඒක තෝරගත්තේ නැත්නම් එක එක්කෙනා එක ඒවා කියයි. ඒක හාමුදුරනමක් මට බේරෙන්න බෑ පස්සෙන් ඇවිත් මට ඒ දවස්වල කියනවා බුදු බව පතන්න කියලා. ඒ මොකක්ද ඒක? ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේද? නෑ. ඉතින් ඒක මට ප්‍රශ්නයක් වුණේ නෑනේ. එහෙම කියද්දි මං කෝ ඕක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෙමෙයි. ওই අදහස මට වැඩක් නෑ. ඉවරයි වැඩි. මේ එක එක්කිනා කියන දේවල් වලට අපි කල්පනා කරන්න පටන් ගත්තොත් එහෙම අපේ කෑලිත් නැති වෙලා යයි. ඒ නිසා ධර්මයේ සම්බන්ධයෙන් නම් අපි කල්පනා කරන්න තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුවමයි. දැන් මගෙන් කීප දෙනෙක් කියවුවා සක්මන් භාවනාව ගැන. සක්මන් කරනකොට මොකද කරන්නේ? මං කිව්වා අම්දක් කරන්නේ නැහැ අපි. අම්දක් කරන්නේ නැහැ කියන්නේ මොකක්ද? සමහර තැන්වල උගන්වනවා වම දකුණ කියලා සිහි කර යන්න. මොකද මම ඒක උගන්වන්නේ නැහැ. ඇයි උගන්වන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ කාටවත් වම් දක් කර යන්න කියලා දේශනා කළා නැහැ. ඊළඟට සමහර කෙනා සක්මන් කරනකොට ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඔසවනවා, ගෙනියනවා, තබනවා. ඉතින් මං කිව්වා මං එහෙම කියන්නෙත් නැහැ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ කාටවත්ම ඒ ආකාරය ධර්මයේ දේශනා කළා නැහැ. මගෙන් එහෙනම් මොකද? මං කො සිහි කරන්න යන ගමන් ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, සිත අනිත්‍ය සිහි කරන්න ඒ තියෙනවනේ දේශනා කළා. ඒව සිහි කරන්න. ඊළඟට සිහි කරන්න මේ කෙස් අනිත්‍යයි, මේ කෙස් පිළිකුල්, මේ ලොම් පිළිකුල්, පඨවි ධාතුව, ආපෝ මේව සිහි කරන්න තියෙනවා. ඊට අමතර දෙයක් තියෙනවද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ? ඉතින් මේ කාර්යයට හරියට එන්න බොහෝ දෙනෙකුට ශක්තියක් නැහැ. මොනවා හරි යහප ගමන් අහපු දේ තමන් ගොළුවට ගත්ත ගමන් තමන් අමාරු වැටෙනවා. ඉතින් හොඳම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ගැනීම. මොකද අපි සරණ ගියේ මේ එක එක්කෙනාගේ කයි කතන්දර නොවේ. අපි සරණ ගියේ එක එක්කෙනාගේ මත නොවේ. එක එක්කෙනාගේ විචිකිච්ඡාව නොවේ. එක එක්කෙනාගේ තියෙන මේ ධර්මයේ පිළිබඳ නොදන්නාකම අපි සරණ යන්නේ. අපි සරණ යන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. උන්වහන්සේ අවබෝධයෙන්ම දේශනා කොට වදාළ ධර්මයයි. ඒ ධර්මයේ නැති දෙයක් සරණ යන්නේ නැහැ. නමුත් සාමාන්‍ය ජනතාවට තියෙන ගැටලුව ඒ සාමාන්‍ය ජනතාව ඒ ධර්මය දන්නේ නැහැ. ඒ ධර්මයේ නොදන්නා තාක්කල් මොකද්ද තියෙන්නේ? බොරදිය. බොරදියේ සියලු දෙනා මොකද කරන්නේ? මාළු බාන එක නෙවෙයි. ආන්නේ නිසා මේ ලංකාව දැන් බොරදිය තියෙන්නේ. ඉතින් මේ தත්ත්වය කරා යන්නේ නැති වෙන්න නම් එයාට තියෙන්න ඕනේ පැහැදිලි ධර්මඥානය. දැන් බලන්න මේ අද කරපු දේශනාව මේ දේශනාව කුක්කුරවති සූත්‍රයේ කර්මය ගැනගෙන හතර ආකාර විස්තරي. මේ දැන් මේවා මීට කලින් අහපු අයත් ඇති. අහපු නැති අයත් ඇති. බොහෝ දෙනෙක් අහලා නැහැ. ඇයි ඉතින් මේ අපි කියනකම කවුරුත් නැද්ද මේ රටේ කියන්නේ? ආන්න දැන් තේරුම් ගන්න රටේ තත්ත්වය.
මේ දේශනාවල අපි කියනකම කවුරු නැද්ද කියන්නේ? හැමෝම කියාගෙන ගියේ මොකද්ද? අන්තරා භවය ගැන, චූති පටිසන්ධි ගැන. ඕවා ගැන තොවිල කියාගෙන ගියා මිසක් අපි මේවා කියනකම කියන්න පිරිසක් නැහැනේ. ඊළඟට එක එක්කෙනාගේ පුද්ගලික මති මතාන්තර කියාගෙන කණ්ඩායම් හදාගන්නයි හදන්නේ. ඉතින් ඒ බඳු රටක තමයි අපි මේ ධර්මයේ මේ විදිහට කියාගෙන යන්නේ. දැන් මේ ධර්මයේ මේ පින්වතුන්ට පුළුවන් ආයමත් ගිහිල්ලා ඕනම තැනක තියෙන මජ්ක්‍ධිම නිකාය පොත ගත්තා. අරගෙන බැලුවා. කුක්කුරවතිය සූත්‍රේ මේ ඥානানন্দ හඳුර මේක කිව්වේ කියලා ඔන්න බලනවා. බලනකොට තේරුම් ගත්තා කියා ඒ ඥානানন্দ හඳුර හදාපු කතාවක් නොවේ මේ. පුද්ගලික මතයක් නෙවෙයි මේ හඳුර සරණ ගියපු ධර්මයේ තමයි හඳුර මේ කියලා තියෙන්නේ. අන්න එහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. අන්න එහෙම තේරුම් ගැනීමේ ශක්තිය ඇති කරගන්නා තාක් ඇහැට පේන දෙයට අහු වෙයි. කනට ඇහෙන දෙයට අහු වෙයි. පොත්පත් වලට අහු වෙයි. පාත්‍ර කෑලි වලට අහු වෙයි. වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැත. ඒවට අහු නොවි නියම ධර්ම මාර්ගයේ අචලව අකම්පිතව පිහිටා සිටින්න නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නියම ආකාරයටම එයා තේරුම් අරගෙන ශ්‍රද්ධාව පිහිටවලා ඉන්න ඕනේ. දැන් මේ ළඟදී එක පින්වත් මහත්තයෙක් හරි ධර්මයට හරි ලැබි. නමුත් ධර්මයේ දන්නේ නැහැ. එයා අග්ගිකන්දෝපම සූත්‍රය වැරදි විදිහට කවුද තෝරලා? දැන් කීපයක. තෝරලා තියෙනවා අග්ගිකන්දෝපම සූත්‍රයේ තියෙන බුදුරජාණන් වහන්සේ යන ගිනි කඳක් විශාල ගිනි ජාලාවක් ළඟින්. යාකට ඒක දැල් වෙනවා. විශාල ගිනි බුරානගෙන ගිනි කඳ. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ ගිනි බුලි කරලා ගෙලින එකද හොඳ? හොඳට මේ රසට කෑම් බීම කන එකද හොඳ කියලා. භාග්‍යතුන් වහන්සේ මේ ගුණිගුලි කන්න හොඳ නෑ මේ රසට කන එක තමයි හොඳ කියනවා. ඒක නෑ මහණෙනි. දුස්සීලව මිත්‍යා දෘෂ්ටිකව ඉඳගෙන ආහාර ගන්නවට වඩා හොඳයි මේ ගිනිගුලි ගිලින එක. මොකද මේ ගිනිගුලි ගිල්ලොත් නරණයටපත් වෙයි. නමුත් ඒ හේතු කොටගෙන අපායයන් නැහැ. නමුත් අර ප්‍රණීත දේවල් දුස්සීලව මිත්‍යා දෘෂ්ටිකව ඉඳගෙන අනුභව කරන්න ගත්තොත් මරණින් මතු නරක තැන්වල උපදින්න හේතු වෙයි කියලා දේශනාවක් තියෙනවා. මේක කන පිට හරවලා කියලා තියෙනවා මෙහෙම. දුස්සීල භික්ෂූන්ට දන් දීමෙන් ඒ දෙන කෙනා නරක තැනක උපදී. කියලා ගිහි මහත්තයෙක් කියාගෙන ගිහිල්ලා. ඉතින් මට මේ පින්වත ඇවිල්ලා කිව්වා ස්වාමීනි දැන් අපි කාලෙත් දන් දෙන්නේ නැහැ කියලා. බලන්න දානේ වලක් කළා දැන්. දැන් දැක්කද ධර්මයේ කන පිට ගිහිල්ලා තියෙන හැටි. කාලෙත් දන් දෙන්නේ නැහැ කිව්වා. මොකද හේතුව මෙන්න මෙහෙම තියෙනවා. මං කෝ මේක බුද්ධ දේශනාව ඔහොම නෙමෙයි තියෙන්නේ. මං කෝ බුද්ධ දේශනාවේ තියෙනවා ඉඳුල් වතුර හොදපු භාජනයේ වීසි කළත් සතිකුට ආහාර වේවා කියලා පින් සිද්ධ වෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා තිරිසන් සතිකුට දන් දුන්නත් පින් සිද්ධ වෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා දුස්සීල කෙනෙකුට දන් දුන්නත් පින් සිද්ධ වෙනවා. නමුත් මහත්ඵල මහානිසංස වෙන්නේ ආර්යයන් වහන්සේලාට දන් දීමෙන් කියලා තියෙනවා. මේක වරද්දගෙන එක මේ කරන්නේ දන් දීම නම් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළා නෑ. හොඳට මධ්‍යස්ථව බලන්න කිව්වා මේක. එතකොට මට කිව්වා අනේ ස්වාමීනි මම හරියට හාමුදුරුවෝ හම්බ වෙනවා කතාබස් කරලා මම මේ කාරණේ කියනවා කවුරුවත් මාව නිවැරදි කළෙත් නෑ කිව්වා. ඔන්න බලන්න එතකොට මේ රටේ තත්ත්වෙ මිත්‍යා දෘෂ්ටියක් කවුරු කාට හරි හිතක ඇති වුණොත් ඒ මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්නවත් කෙනෙක් නෑ. එතකොට බලන්න මේ රට කාන්තාරයක් වගේ වෙලා. එතකොට දැන් ඊළඟට මට කිව්වා අනේ ස්වාමීනි තව ස්වාමීන් වහන්සේ නමක් මං හිතන්නේ තරුණ වැඩසටහන මොකක් හරි මේ රූපායන වැඩසටහනකදී කියලා තියෙනවලු ගමේ පන්සලේ කියන හාමුදුරුවෝ කියන දේ විතරක් කරන්න. ගමේ පන්සලේ හාමුදුරුවෝ ඒ කරන දේවල් ඒ ආකාරයට කරගෙන යන්න ඊයින් පිට යන්න එපා කියලා අනුශාසනා මම කිව්වා ඉතින් ගමේ පන්සලේ හාමුදුරුවෝ කේන්දර හදනවා නම් අපටත් තියෙන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ බලුපැටව හදනවා නම් අපට තියෙන්නේ බල්ලෝ හදන්න. ගමේ පන්සලේ හාමුදුරු ව්‍යාපාරයක් කළොත් අපිට තියෙන්නේ ව්‍යාපාරයක්. ගමේ පන්සලේ හාමුදුරු සිව්වැරලා ගියොත් අපිට තියෙන්නේ මොකද්ද? ආන්න බලන්න එහෙම ධනුශාසනාවල් කරන්න තියෙන්නේ.
මේ තවතවත් මිනිස්සු රැවටෙනවා මිසක් තව තවත් මිනිස්සු නොමග යනවා මිසක් මිනිසුන්ට එහෙමද කියන්න ඕනේ. එහෙනම් මිනිසුන්ට මිනිස්සුන් කෙරේ කරුණාවක් තියෙනවා නම් කියන්න ඕනේ කොහොමද? එහෙමද? බුදුරජාණන් වහන්සේව සරණ යන්න. ඔන්න කරුණාවක් තියෙනවා කියන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ධර්මය දේශනා කොට වදාලා ඒ ධර්මය සරණ යන්න. ඒ ධර්මය අනුගමනය කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මාර්ගඵල ලැබලා අරහත්ත්වයටපත් වුණා. උන්වහන්සේලා ඔන්න කියන්න තියෙන කතාව. මේ කතාව නොකිය අර කතාව කියලා දායකයෝ ටික පන්සලට රැස් කරලා දීලා කොහෙද මේ යන්න හදන්නේ? සංසාරයක් පිළිගන්නේ නැද්ද මේ කට්ටිය? මරණය ඉපදින ලෝකයකනේ අපි ඉන්නේ. අපි මරණයටපත් වෙලා බල්ලෙක් වුණොත් යම් මේකින් කර්මයක විපාකයක් හැටියට කවුරුවත් වෙනවද බේරගන්න? වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා දැන් අද අපි එනකට වාහනේ අපි දැක්ක හන්දියක බල්ල රංචුවක් හිටියා. වාහනේ දැකලා වට කළා බුරාගෙන පැන්නා. පැනලා දැන් අපි එනකට හයියෙන් මේ වාහනේත් එක්කම දුවනවා. මොකද මේ නම් ඩ්‍රයිවර්ලා. මං මේගොල්ලෝ අවංකම මේ බුරන්නේ නම් අවංකවම. අවංකවමයි මේගොල්ලෝ බිරුවේ අවංකවමයි මේ වාහන පස්සේ පන්නගෙන ඉන්නේ මේගොල්ලෝ ඩ්‍රයිවර්ලා. වෙන්න බැරිද? වෙන්න පුළුවන් දෙයක් මං කිව්වේ. අන්න ඒකයි සංසාරي කියන්නේ. මොකද හේතුව බල්ලෝ හරි සංවේදී සත්ත්ව జాතියක්. බලන්න හොඳට තේරෙනවා. දැන් මම දන්න ඒක තැනක බල්ලෙක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ බලු පැටික් ගෙනලා හැදුවා. ඔන්න පොඩි කාලෙම වාහනයකට අහු වෙලා කකුල් දෙක තැළුණා. ඉස්සරහ කකුල අද්ද යන්නේ. ඉතින් මේ බල්ලා අනල දුන්නොත් කන්නේ. ඉන්දියාප්ප දෙනවා නම් වෙනම ඉන්දියාප්ප සම්බවල වෙනම හොදි වෙනම දෙන්න ඕනේ. ඒකේ හොඳ ඉංගියක් නැද්ද? දැන් ඒ හාඳුරු වන්දල ඉවරලා විතක් ගන්නවා. බල්ලන්ට දැහැත් උනේ. ඒකේ ඉංගියක් නැද්ද? එතකොට මේ හාඳුරු මොකද කරන්නේ මේ බල්ලට? ඒ පරණ සිවුරු කෑලි හොයලා අර අද්ද නියන්නේ හීරෙනවා කියලා ජංගි මහලා අන්දනවා. ඉංගියක් නැද්ද මේකේ? අන්න ඒකයි සංසාරය කියන්නේ. අන්න ඒකයි සංසාරය කියන්නේ. ඒ බඳු ජීවිත කරා දැන් අපි කොයිතරම් ඒ බඳු ආත්ම බව ලබලා ඇද්ද? මේ ජීවිතේදී තමයි හරියමං විදියට මේ වගේ ධර්මයක් අපිට අහන්න ලැබෙන්නේ. ඒ වගේ ඒ නිසා මේකේ තියෙන්නේ අපි මේ ජීවිතේ විතරක් බැලුවොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නොසලකා හැරී පිරිසක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ මෙලව පරලොව. මෙලව යහපත පිණිස පැවතුනොත් පරලොව යහපත් වෙනවා. මෙලව යහපත පිණිස පවතින්නේ කොමකින්ද? ආර්ය ස්ථාංගික මාර්ගයේ හැසිරීමෙන්, නුවණ මෙහෙවීමෙන්, සම්මාදිට්ඨිය ඇතිවීමෙන්. එහෙම නැතුව මොකද්ද මෙලව ලබා ගන්න තියෙන යහපත? ඉතින් ඒ නිසා දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පේන ආකාරයට දැන් සාමාන්‍ය ගත කරන සත්‍යය මේ කර්මයට අහු වෙලා නැද්ද? සාමාන්‍ය සත්‍යය බෙල්ල ළඟින්ම හිර වෙලා තියෙන්නේ කර්මයට. ඉතින් මේකෙන් ගැලවෙන්න නම් අනිවාර්යයෙන් මෙයා මොකද කරන්න ඕනේ? තමන්ගේ චින්තනයේ මෙහෙවන්න ඕනේ. සම්මාදිට්ඨිය තුලින් ආර්ය ස්ථාංගික මාර්ගයේ හැසිරෙන්න. ඉතින් ඒ නිසා ඒබඳු ආකාරයේ ධර්මයක් අපි සරණ ගියේ. ඒ නිසා අපි මේ ධර්මයේ කරාම යන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ ධර්මය අවබෝධ කරගන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ ධර්මයේ තුල තියෙන කරුණු අවබෝධ කරගන්න දක්ෂ වෙන්න ඕනේ. අපි සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු.